හොඳයි අපි දෙවියන් වහන්සේගේ දිව්‍යමය වචනයට ඇතුල් වෙමු. අපි මොහොතක් අපේ දිනෙත් පියාගෙන අපි වචනේ උත්සාහය යාඥා කරමු. ස්වර්ගයේ පොළොවේද වැඩ වාසය කරන්නා වූ මෞංකාර පියාණනේ මම ඔබගේ දිව්‍යමය පාද පාමුලට එනවා. ඔබගේ අධික කරුණාවයි දෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ සුද්ධස්ථානය ඔබට ගෞරවයක් වෙන්න ඕන. පියාණන් ඔබගේ වචනයක් ඔබගේ දාසය වන මමත් ඔබගේම සෙනගත් ඔබගේ දෑතට බාරයි. ඔබ වහන්සේ ගෞරවය ලැබමින් මේ සෙනග මැද්දේ ඔබ ක්‍රියා කළ මැනව කතා කළ මැනව පියාණනේ සියල්ලේ ගෞරවයට දීලා ඔබ අපට කතා කරන බව විශ්වාස කරලා අපි ඔබ ඉදිරියටත් වෙනවා. සියලු මහිමය ඔබට පුදනවා. ඔබේ පුත්‍ර නාස්ති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. සෙනෙවන්ත දෙවියන් වහන්සේ අද දවසේ අපිට කතා කරන්න තීරණය කළා වූ ඒ දේ වචනේ තේමාව තමයි අන්ධකාරයෙන් ආලෝකයට එන්න. අන්ධකාරයෙන් ආලෝකයට එන්න. සෙනෙවන්ත අපි හරවමු සුද්ධ යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. මම හිතන්නේ මේ කොටස කියන්න ගියාම ටිකක් වෙලා යන හන්දා අපි ඉතා ඉක්මනින්ම කිව යුතුව තිබෙනවා. ඒ නිසා මම හිතා වේගෙන් කියවන්න කියලා හිතුවා. පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිරිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිරිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේම සිරිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිරිසේක. උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ල සාධන ලද්දේ. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ. උන්වහන්සේ තුල ජීවනය තිබුණේ. ඒ ජීවනය මිනිසයන්ගේ ආලෝකය වූයේ. ආලෝකය අන්ධකාරයේ බබලයි. අන්ධකාරයේ ග්‍රහණය නොකළේ. දෙවියන් වහන්සේ වෙතින් එවලද යොහන් නම් මිනිසෙක් ආවේ. ඔහු කරුණ කොටගෙන සියල්ලන් විසින් අදහන පිරිස ආලෝකය ගැන සාක්ෂි දෙන්න ඔහු සාක්ෂි පිරිස ආවේ. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන පිරිස නැත්තේ. ලෝකෙට එන්නා වූ සියලු මිනිසයන් ආලෝක කරන්නා වූ ආලෝකය සත්‍ය වූ ආලෝකය. උන්වහන්සේ ලෝකයේ සිටිසේක ලෝකෙද උන්වහන්සේ කරුණ කොටගෙන සාදන ලද්දේ. නමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. උන්වහන්සේ සොකී ස්ථාන වලට ආසේක සොකී උන්වහන්සේ පිළි නොගත්තෝය. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කරේ අදාහගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වුන්ට උන්වහන්සේ බලය දුන්සේක. ඔහු ලේන්වත් මාංශේවත් කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. තවද වාක්‍යානුමාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව. යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දෙමින් මට පසු එන්නා වූ තරත් වහන්සේ මට පළමුවෙන් සිටි බැරි. මට වඩා උතුම් වී සිටිනසේකයි මා කීවේ. යම් කෙනෙකු ගැනද එමුන් වහන්සේ මෙයයි මොරගසා කීයේ. කුමක්කයිද? උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබුමුව. මක්නිසාද? විවස්ථාව මෝසෙස් කරුණ කොටගෙන දෙන ලද්දේ. අනුග්‍රහයද සත්‍යද පැමුණුනේ යේසුස් වහන්සේ කරුණ කොටගෙන. කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන් වහන්සේගේ ළයේ ඉන්නා වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළසේක. හලෙලූයා. සෙනෙවන්තය ශුද්ධ ලියවිල්ලට ඇතුළු වුණාම මම දකින සත්‍යතාවය තමයි අපිට යේසුස් වහන්සේ ගැන දැනගන්න දීලා තියෙන හොඳම පොතක් තමයි මේ සුදු යොහන් පොත. සෙනෙවන්ත අපි නිතරම අහලා තියෙන මොනවද? යේසුස් වහන්සේට ලං වෙන්න, යේසුස් වහන්සේව ස්පර්ශ කරන්න, යේසුස් වහන්සේට අලුම් වෙන්න, යේසුස් වහන්සේට ආදරය කරන්න. සෙනෙවන්ත මේක අහනකොට නම් ඉතාම ලස්සන තමයි. හැබැයි ඒ කාලේ මේක අහනකොට මට ඒක නිකන් ඒ තරම්ම ගැළපෙන ප්‍රකාශයක් නෙවෙයි. මොකද හේතුව යේසුස් වහන්සේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා මැරිලා මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ ස්වර්ගයට සුවාගෙන පියාණන්ගේ දකුණු පස් සිටිනවා කියන අපි දන්නවා. එහෙමනම් සෙනෙවන්තය යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී තමයි අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේට ලං වෙලා උන්වහන්සේත් එක්ක හොඳ සමීප සම්බන්ධතාවයක් පවත්වා. ඉතින් පොඩි බලාපොරොත්තුවක් දෙමු යේසුස් වහන්සේ වලාකුළු මතින් එන වෙලාවේදී අපිට හමු වෙන්න පුළුවන් කියලා. නමුත් සෙනෙවන්තය ශුද්ධ යොහන් පොත කියවන විට අපි දකින සත්‍යතාවයක් තිබෙනවා. මොකක්ද ඒ සත්‍යතාවය? ශුද්ධ යොහන් පොත පටන් ගන්නේ අනිත් සුභාරංචි පොත් වගේ බිලිඳු යේසුස් වහන්සේගෙන් නෙවෙයි. කුඩා යේසුස් වහන්සේගෙන් නෙවෙයි. ඒකේ පටන් ගන්නේ කොහොමද සෙනෙවන්තය? යේසුස් වහන්සේ නම් දේව වචනයයි. යේසුස් වහන්සේ නම් ආලෝකයයි කියලා. හලෙලූයා. හලෙලූයා.
සෙනෙහවත් අපි කියවන්න යනවා යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිරිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිරිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිරිසේක. හලෙලූයා. සෙනෙහවත්ෙන් පැහැදිලිව කියනවා පටන් ගැනීමේදී වාක්‍යානෝ හිටියා. දේවවචන වාක්‍යානෝ දෙවියන් වහන්සේ සමග සිටියා. ඒ විතරක් නෙවෙයි වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටියා. කවුද මේ වාක්‍යානෝ? 1:14 කියනවා තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටුමුය. හලෙලූයා. පැහැදිලිව කියනවා ශුද්ධලියවිල්ලේ වාක්‍යානෝ කියලා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ මාංශවත් වුණා. හලෙලූයා. මම ඔබ ගැන යාඥා කරනවා මේ දේශනාව අහලා අවසන් වෙන විට ඔබේ ආත්මික ඇස් විවර වෙන්න ඕන කියලා. ඔබට සහතිකයක් එන්න ඕන. එහෙමනම් දැන් අපි කොහමද යේසුස් වහන්සේත් එක්ක මේ පොළොවේදී ඇලුම් වෙන්නේ? මේ පොළොවේදී ලං වෙලා ජීවත් වෙන්නේ? සෙනෙහවන්තය ශුද්ධලියවිල්ල අපිට පැහැදිලි කරනදී අද දවසේ උන්වහන්සේ දේ වචනය කර්ම කොටගෙන මේ මැද්දේ ජීවමානව වැඩ වාසය කරනවා. හලෙලූයා. හලෙලූයා. ආලෝකය වෙන්නා වූ යේසුස් වහන්සේ දැනුත් ඔබත් මාත් එක්ක මගේ වචන කර්ම කොටගෙන නෙවෙයි මේ ජීවමාන වචනය කර්ම කොටගෙන කතා කරනවා. හලෙලූයා. හලෙලූයා. ශුද්ධලියවිල්ල පැහැදිලිව කියනවා වාක්‍යානෝ වචනය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. සෙනෙහවත්ය සුදු යහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියනවා ලෝකෙට එන්නා වූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකය සත්‍ය වූ ආලෝකය. හලෙලූයා. ලෝකේ මනුෂ්‍යයන් ආලෝක කරන්න සත්‍ය වූ ආලෝකය. කවුද මේ සත්‍ය වූ ආලෝකය? බයිබලයේ කියනවා ලෝකේ මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකයක් තිබෙනවා නම් ඒක තමයි ආලෝකය. වෙන දෙයක් නෙවෙයි සෙන්වන්නේ. මේ ආලෝකය අපි දැනගන්න ඕනේ. මේ ආලෝකය අපි තේරුම් ගන්න ඕනේ. මේ ආලෝකය අපි අයිති කරගන්න ඕනේ. සෙනෙහවන්ත ශුද්ධලියවිල්ලේ යොහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදයට ගියාම මම ඊට ඉස්සෙල්ලා ඔබට කියනවා යේසුස් වහන්සේ ආලෝකය කියලා යොහන් පළවෙනි පරිච්ඡේදය 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පරිච්ඡේදය 11 වෙනි පරිච්ඡේදය 12 වෙනි පරිච්ඡේදය නිතරම අපිට සනාථ කරමින් තිබෙනවා යේසුස් වහන්සේ ආලෝකය කියලා. දැන් ශුද්ධලියවිල්ලේ නුවා ආලෝකයක් වෙනවා. ඒක සැබෑ ආලෝකය වෙන්න ඕන. මිනිස්යන්ව ආලෝකමත් කරන්න පුළුවන්. අයි පළවෙනි පදේ දැක්කේ යේසුස් වහන්සේ තමයි වචනය. හලෙලූයා. දෙවෙනි එක අපි දකින්න යනවා 12:46. මා කෙරෙහි අදා ගන්න කවරෙක් නමුත් අන්ධකාරයේ නොසිටින පිණිස මම ලෝකයට ආලෝකය ආවෙමි. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත යේසුස් වහන්සේ කියන ලෝකයට ආලෝකය ආව කෙනා මමයි. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. හලෙලූයා. ඒක තමයි ආලෝකයේ සෙනෙහවන්තය. අපි තේරුම් ගන්න ඕන යේසුස් වහන්සේ ආලෝකය. මේ ආලෝකය සෙනෙහවන්තය ආව කියලා අපි දන්නවනම් ආලෝකය ආවම මොකක්ද වෙන්න ඕන? යේසුස් වහන්සේ ආලෝකය නම් හැම මිනිසෙක්ම යේසුස් වහන්සේ පිළිගන්න ඕන. හැම මිනිසෙක්ම යේසුස් වහන්සේ පිළිගන්නේ නැහැ. ඔබ දන්නවා හැම මිනිසෙක්ම යේසුස් වහන්සේ පිළිගන්නේ නැහැ. ආලෝකය ඇවිල්ලා තියෙන්නේ. ශුද්ධලියවිල්ල කියනවා ආලෝකය ආවා නමුත් ඔවුන් ආලෝකය පිළිගත්තේ නැහැ. ඔවුන් එකතු වෙලා යේසුස් වහන්සේව මැරුවා. මොකද ඒකට හේතුව? ආලෝකය නම් ආලෝකය අනිත් අය පිළිගන්න ඕන. ඔබ ඇතුලේ පුතුහල තියාගෙන යන්න එපා. වචනේ හරි අවබෝධයක් ඇතුව යන්න. තේරෙන්නේ නැති වෙලාවදී ඇවිල්ලා අහන්න. ගියාදී අපි දේශනාව අතරින් ගුවා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා අපි රාත්‍රී ආඥාව තියෙනවා. සමහර අය කියනවා නේ අපි දන්නේ නැහැ. දේශනාව ඇතුළේ දේශනාව අහගෙන ඉන්නේ නැහැ. සෙනෙහවන්ත ආශිර්වාදයෙන් දේව වචනේ. ආමෙන්. වචනේ අපි ග්‍රහණය කරගන්න ඕන. හලෙලූයා. අපිට ඕන විදියට නෙමෙයි දෙවියන් වහන්සේට ඕන විදියට. ආමෙන්. දෙවියන් වහන්සේ වචනේ නිර්මාතෘවරයා. අපිට ඕන විදියට වචනේ දාලා පිළිගන්න යන්න එපා. දේව වචනේ ලියා තිබෙන විදියට පිළිගන්න ඕන. ආමෙන්. පිළිගන්න නම් දේව වචනේ අහන් ඉන්න ඕන. සෙනෙහවන්තය ශුද්ධලියවිල්ල යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 සහ 11 පද කියනවා ලෝකයේ සිටි
උන්වහන්සේ ලෝකයේ සිටිසේක ලෝකෙද උන්වහන්සේ කර්ණ කොටගෙන සාදන ලද්දේය. නමුත් ලෝකයා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීයෝ උන්වහන්සේ පිළිගත්තේ නැත. හරි වැඩක් තමයි. ආලෝකය ආවලු ඒ උන්වහන්සේලු හැබැයි මිනිස්සු උන්වහන්සේව පිළිගත්තේ නැහැ. ඇයි? ඉතින් ආලෝකය විශාල ආලෝකයක් විශ්වාසය ආවන ඇයි මිනිස්සු පිළිගත්තේ නැත්තේ? සෙනෙවත්යේ කාරණා දෙකක් ඉතාම වැදගත්. ආලෝකයක් ආවම මොකද්ද සිදු වෙන්නේ යන්නේ? පළමුවෙනි දේ තමයි අන්ධකාරයේ නැගී යනවා. ආමෙන් කියමු දහයියෙන්. ආලෝකය ආවම අන්ධකාරයේ නැගී යනවා. මේ හැම කෙනෙක්ම ආලෝකය පිළි නොගන්න ටික දෙනෙක් විතර පිළිගන්න හේතුණු කාරණාවක් තිබෙනවා. ආලෝකය ආවම අන්ධකාරයේ නැගී යන එක නම් හොඳ දෙයක්. හැබැයි ආලෝකය ආවම තව එකක් සිද්ධ වෙනවා. අන්ධකාරයේ තිබුණු හංගගෙන හිටපු දේවල් හැංගිලා තිබුණු දේවල් ඔක්කොම ආලෝකය ආවෙලියට යනවා. ඒක ප්‍රශ්නයක්. තවදුරටත් හංගගෙන ඉන්න බෑ. හැංගිලා තියෙන්නේ යන්නේ නෑ. ආලෝකය ආපුවම අඩුපාඩු දුර්වලකම් වැරදි දේවල් ඔක්කොම පේන්නේ යනවා. සෙනෙවත්te මේ උදාහරණේ ගොඩාක් දුර යන්න ඕනේ නෑ. අපි දන්නවා අපි තත නිින්ද ඉන්නකොට කාමරේ හදිස්සියේ කවුරු හරි ඇවිල්ලා ලයිට් එකක් දාලා. තද නිින්දේ රාත්‍රියේ ඔබේ ප්‍රතිචාරය කොහොම වේද? හැම කෙනෙක්ගේම ප්‍රතිචාරය බොහෝ දුරට එක සමානයි. මොනවා කියනවද හිතලා බලන්න. එක එක දේවල් කියයි. කෝපයෙන් කතා කරයි. තරහෙන් කතා කරයි. සමහර බෙඩ් සීට් එක අරගෙන කකුල් දෙකේ ඉඳලා ඔළුව දක්වා පොරවගෙන. තද නින්දින්නලාලා ඇයි? ආලෝකය හොඳයි. හැබැයි ආලෝකය හැම කෙනාටම හොඳ නැහැ. සංගව ගන්න දේවල් තියෙන විට, සංගවිය යුතු දේවල් තියෙන විට ආලෝකයට කැමති නැහැ. ඒ නිසා තමයි ඔවුන් ඇවිල්ලා යේසුස් වහන්සේව කුරුසියේ ගසලා මැරුවේ. ඇයි? ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් තමයි නියම දෙවියන් වහන්සේගේ මිනිස්සු කියලා. යේසුස් වහන්සේ ආවුවා නෑ නුඹලා නෙවෙයි කියලා. එවිට ඔවුන්ගේ සංගවද ඔවුන්ගේ බොරුව පේන්න ගත්තා. ඔවුන් ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කල්වරි කුරුසියට ගිහින් උන්වහන්සේව ඇනගැහුවා. සෙනෙවන්තය අපි තාම ප්‍රවේශම් වෙන්න ඕන අපේ ජීවිතේ. අපි දැනගන්න ඕන අපේ ජීවිතේට ආලෝකය අවශ්‍යද නැද්ද කියලා. අපි තේරුම් ගන්න ඕන තවදුරටත් අපි අන්ධකාරයේ දින්න යන්නේ ආලෝකයේ දින්න යන්නේ කියලා. සෙනෙවන්තය ආලෝකයට අන්ධකාරයට ආලෝකය පැමිණෙන විට ප්‍රයෝජනයක් තියෙනවා වගේම තවත් කණ්ඩායමකට ඒක බයට හේතුවක් වෙන්න යනවා. හලෙලුයා. හලෙලුයා. ආලෝකය ආපුවම තමන්ගේ කාරණා එළියට යනවා. ඒ කාරණා එයි කියලා බයට. ඒකයි බයක් නේද? සෙනෙවන්තව මම සතිය පුරාවට දෙවියන් වහන්සේ කියව ස්වාමීනි මේ වචනේ මට පැහැදිලි කරලා දෙන්න කොහොමද අන්ධකාරයෙන් ආලෝකයට පැමිණෙන්නේ? කණ්ඩායම් දෙකයි. එක කණ්ඩායමක් කැමති ආලෝකයකට එක කණ්ඩායමක් කැමති නැහැ. ඒ නිසා සෙනෙවන්තව අපි දෙවියන් වහන්සේගේ මිනිස්සු. අපි නිරන්තරයෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ විවෘත වෙන්න අවශ්‍යකමක් වෙන්න ඕන. හලෙලුයා. 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 සෙනෙවන්තය බොහෝ ක්‍රිස්තියානි අය තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් සකල ගන්නවා. බොහෝ දේවල් සකල. යාඥාවක් කරගත්තා. සබෑදී දීලා නෙමෙයි යාඥා කරගන්නේ. සබෑදී කියලා නෙමෙයි. තමන් ඒක නිර්මාණය කළා ඒ ගැළපෙන විදිහට යාඥා කරගන්න. ඇයි සබෑදී නොකියන කමන්නේ නැති නේද? සබෑදී ඔක්කොම කියන්න බෑනේ කොහොමද අනේ ඔක්කොම ඔක්කොම කියන්න බෑ කියන එක තුල සැගවිච් එකක් තියෙනවා. මොකක්ද? හංගන දෙයක් තියෙනවා. ඒ හංගන දේ තමයි සෙනෙවන්තය. සාතන්ගේ දේ. සාතන හැම වෙලේම කියන්නේ සගවන්න, හංගන්න, පෙන්වන්න එපා. ඇයි? ඒක උඩ ග්‍රහණය කරගන්න කියන දේ. දෙවියන් වහන්සේ නිතරම කියන්නේ මම ආලෝකයට එන්න අන්ධකාරයේ ඉන්න එපා එළියට එන්න කියලා. සාතන් කියන ආලෝකයට යන්න එපා අන්ධකාරයට එන්න හංගගන්න සැඟවෙන්න. මේකයි දෙකේ වෙනස. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ආලෝකයම ආවම කොටසක් ඒකට විරුද්ධ වුණේ. නිසා ඔබ හොයලා බලන්න ඔබේ ජීවිතය. ඔබ කැමතිද යේසුස් වහන්සේ ආලෝකයේ ලෙස ඔබේ ජීවිතේ ඉන්නවට? සමහර අය සභාවට එන බව ඇත්ත. නමුත් සෙනෙවන්තය
යේසුස් වහන්සේ ආලෝකය කියලා පිළිගන්න ලෑස්ති නැහැ. තමන්ගේ ඇතුළාන්තයේ තියෙන සැඟවිච්ච දේවල් එළියට එන නිසා. ඔබ දන්නවා පේත්‍රුස් ගැන. පේත්‍රුස් වහන්සේව ඒ මූද ගාවදී වෙරළේදී හමු වෙනකොට පේත්‍රුස් ගොඩාක් මාළු හමු වෙලා තිබුණා. ඊට පස්සේ යේසුස් වහන්සේව දැනගත්තා. දැනගෙන කෝ දැක්ක ගමන් කිව්වා යේසුස් වහන්සේ මම පව්කාරේ එන්න එපා මං ගාව. සනේවන්ත යේසුස් වහන්සේ සැබෑ ලෙස යමෙකුට මුණ ගැහෙනවා නම් මම ඔබට කිව්වා වචනය තුලින් ආලෝකය තුලින් හමු වෙනකොට මොකද්ද වෙන්න යන්නේ? මෙන්න මේ පේත්‍රුස්ට උනදී ඕනම මිනිස්සුෙකුට වෙන්න ඕන මොකද්ද? අනේ මම පව්කාරයෙක් කියන එක දැනෙන්න ඕන හැගෙන්න ඕන. එහෙම නැත්නම් තාම යේසුස් වහන්සේ හමු වෙලා නැහැ. පාවුල් සාවුල් වෙන්න කලින් මොකද්ද උනේ? දමස්කේ දිගේ යන්න ගියා. යනකොට ආලෝකය වූ යේසුස් වහන්සේ සාවුල්ට ප්‍රකාශ වුණා. මොකද්ද සිද්ධ උනේ? ඔබ දන්නවා ශුද්ධලිය විලට ගියා. ඔහුගේ සඳ වුණා. ඔහු වැටුණා. දවස් 3ක් යනකම් කෑවේ නැහැ. ඔබ හිතලා බලලා තියෙනවද ඇයි මේ කෑවේ නැත්තේ කියලා? ඔබ නොකා ඉන්නේ ඇයි හිටපු ගම? සෙනඟ සමාජ මොන හරි කන්න බැරි කමක් තිබුණොත් නොකා ඉන්නේ. ඒ තරම් කොච්චර අමාරුවක්ද නොකා ඉන්නේ. දවස් 3ක් කෑවේ නැහැ කියන්නේ. නේද? අපි කොහමද දවසක් ඉඳලා රාත්‍රී මොනවා හරි පාස්ට් එකක් ඉන්නවා කියලා හරි කිරි එකක් අදන් බොනෝ කන්නේ නැහැ. හොඳ කිරි එකක් ඝනට හදලා බොනෝ නේද? එහෙමත් නෙවෙයි. මෙවතර කිරි එකක් තියා වතුර එකක් අපී ගන්න බෑ. එහෙමයි කියන්නේ. යේසුස් වහන්සේ හමු වුණාම තමන්ගේ පාපය දැවුණා. මිනිස්යන් හැම කෙනෙකුට මේක දැනෙන්න ඕන. ඇඬෙන්න ඕන. දුක හිතෙන්න ඕන. සෙනෙහවන්තය යේසුස් වහන්සේ අපි පිළිගන්න බව ඇත්ත. මමත් ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා පිළිගත්තේ. හැබැයි ඒ සංසය හරියට හමුණු දවසේදී නොනවත්ව ඇඬෙන්න යනවා. කඳුළු නතර කරගන්න බැරි වෙන්න යනවා. ඇයි? සෙනෙහවන්තය තමන්ගේ පාපය හැදෙන නිසා. තමන් මොනතරම් පෞකාරයක්ද කියලා දැනෙන නිසා. සෙනෙහවන්තය එදා තමයි යේසුස් වහන්සේ හමු වෙන දවස. හලෙලූයා. පල්ලියට ආපු දවස නෙවෙයි, පල්ලියේ වාඩි වෙලා ඉන්න දවස නෙවෙයි. ඔබට යේසුස් වහන්සේ හමු වුණා නම් සෙනෙහවන්තය ඔබ නොදැනුවත්වම ඔබ දේව පාමුල දරින් වැටෙන්න යනවා. මේක තමයි සැබෑ වූ කතාව. දරින් වැටෙන්නේ නැත්තම් ඔබේ ඇස්වලට ඔබේ පාපය ගැන කඳුලක් ආවේ නැත්තම් ඔබට තමයි යේසුස් වහන්සේ හමු වෙලා නැහැ. සෙනෙහවන්තය යේසුස් වහන්සේ හමු වුණාම තමන්ට නතර කරගන්න බැරි වෙනවා. සෙනෙහවන්තය ඔව් අපේ පාපය කොච්චරද කියලා. සෙනෙහවන්ත දෙවියන් වහන්සේ මගේ හදවත දුන්නු දේ තමයි උන්වහන්සේ හරියට දැනගත්තු වෙලාවෙදී නුඹ මට වඩා නුඹේ පවුලට නුඹ කොච්චර ආදරය කරනවද? සෙනෙහවන්ත දෙවියන් වහන්සේට වඩා මොනියම් මොදයකට ප්‍රේම කරනවා නම් ඒක සෙනෙහවන්තය භයංකර පාපයක් කියලා දේව වචනේ කියා තිබෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නත් බවට පත් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තේ විතරව පොතේ ලෞකික සභාවට මෙන්න මේව කියනවා. කොහොමද? තුන්වෙනි පරිච්ඡේදයේ 17 කාලකන්‍යාද, දුක්ඛිතයාද, දිලින්නාද, අන්ධයාද, නග්නව සිටින්නාද, නුඹම බව නුඹ නොදැන මම ධනවත්ය, මට ධනයක් දෙය, කිසි දෙයකින් නිගයක් නැතයි නුඹ කියන බැවින් නුඹ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කරලාද රන්ද නුඹේ නග්න භාවය ලැජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳ ගන්න සුදු වස්ත්‍රද නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගා ගන්න අඳුම්ද මාගෙන් ලබා ගන්නට නුඹට අවවාද කරමි. හලෙලූයා. හලෙලූයා. ඒ අය හිතාගෙන හිටියේ ඇයි ඒක මුලින්ම කියනවා මේ බව නොදැන. එහෙමයි කියන්නේ. නුඹ මේ தත්ත්වය කොහමද? කාලකන්‍යා, දුක්ඛිතයා, දිලින්දාද, අන්ධයාද, නග්නව සිටිනාද නුඹම බව නුඹ නොදැන. ලෞකික සභාවට කියනවා නුඹලා හිටියේ අපි තමයි දෙවියන් වහන්සේ හරියට අදහන්නේ. අපි තමයි දෙවියන් වහන්සේ හරියට දන්නේ කියන්නේ. හැබැයි කියනවා නුඹ දන්නේ නැහැ. නුඹ මේ தත්ත්වෙ කෙනෙක්. ඒ නිසා සෙනෙහවන්තය අපි සමහරලාට ඔව් අපි දෙවියන් වහන්සේ අදහනවා, අපි දෙවියන් වහන්සේ දසෙන් කොටස දානවා, අපි දෙවියන් වහන්සේ මේ දේ කරනවා කියලා හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? ශුද්ධලිය විල්ලේ කියනවා හරියට යේසුස් වහන්සේ හමුණා නම් මෙන්න මේ ලෞකික සභාවට වගේ අපි උන්වහන්සේගේ පාමුල දණින් වැටෙන්න යනවා. සෙනෙහවන්තය. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමෙන්. යේසුස් වහන්සේ දේව වචනය කියලා ශුද්ධලිය විල්ලේ කියනවා. යේසුස් වහන්සේ ආලෝකය ලෙස ප්‍රකාශ වෙනවා කියලා කියනවා. ආමෙන්. දේව වචනය තුලින් ප්‍රකාශ වෙනවා කියන්නේ දැනටමත් අපි මැද්දේ උන්වහන්සේ ජීවමානයි. ආමෙන්.
ඔබේ ඇතුළාන්තයේ තිබෙන දේ ඔබ එළියට දානවා නම්, අපවිත්‍ර දේ, කිලුණු දේ, පිළිකුල් දේ ඔබ දානවා නම්, ඔබ තුල ආලෝකය බැබලෙන්න යනවා. ආමේන්. එහෙම නැත්නම් ඔබ තවමත් අන්ධකාරයේ ඉන්න මිනිස්සෙක්. සෙනෙහවත් ශුද්ධලියවිල්ල යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තේද, එනම් උන්වහන්සේගේ නාමයකට යොදාගත්තේද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ බලය දුන්සේක. හලෙලුයා. ආලෝකය ආවනම් තමන් වෙතට, ආලෝකය වන යේසුස් වහන්සේ තමන් තුළට ආවනම් මොකද්ද බලයක් දෙනවා? මොකද්ද බලය? දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ බලය. හලෙලුයා. හලෙලුයා. අපි හැම වෙලේම කියන බවත් අපි දේව දරුවෝ කියලා. හැබැයි උන්වහන්සේ තමන් තුළ නැත්තම් දේව දරුවෙක් කියන්න සාතිකයක් නැහැ. උන්වහන්සේ තමන් තුළ ඉන්න ඕන. උන්වහන්සේ තමන් තුළ ඉන්නව නම් දේව දරුවෙක් කියන සහතිකයෙන් යනවා. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්තය යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියනවා. කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැද්ද? පියාණන් වහන්සේගේ ළඟ ඉන්නා වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළසේක. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්තය අපි තුල පාපයේ තියෙන එක හරිම භයංකරයි. පාපයේ තියෙන එක භයංකරයි. ඔබ බලයි පාපයටත් වැඩි තව භයංකර දෙයක් තියෙනවද? ඔව් සෙනෙහවන්තය. පාපයේ තියෙන එක ස්ථිරව භයංකරයි. පාපයටත් වැඩි තව භයංකරයි දෙවියන් වහන්සේව නොදැන සිටින එක. දෙවියන් වහන්සේව නොදැන සිටීම. මේ පදේ මොකක්ද කියන්නේ? කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන් වහන්සේගේ ළඟ ඉන්නා වූ ඒකජාතක පුත්‍රයන් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළසේ. එහෙනම් අපි දකින්න යනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය. ආමේන්. හලෙලුයා. හලෙලුයා. මේක නොදන්න අය දෙවියෝ උඩ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. යේසුස් වහන්සේ වචන තුලින් ආලෝකමත් වෙනවා කියලා දන්නේ නැතුව ඉන්නවා. එවැනි අය දෙවියන් වහන්සේගේ පුදුම වූ කරුණාව ලබලා මොකද්ද වෙන්නේ? ඇතුලේ වෛරය, ක්‍රෝධය, සාපය ඇතුළේ ජීවත් වෙනවා. මතක තියාගන්න, ඒකෙන් ගලවන්න තමයි යේසුස් වහන්සේ ආලෝකයේ ලෙස මේ පොළොවට ආවේ. ආමේන්. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්තය අපි මොනතරම් පෞකාරයෝද කියලා අපිට වැටහෙන්න ඕන. ඒක පෙන්නලා අපිව ගලවන පිණිස ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවා. කොච්චර අනර්ග පණිවිඩයක්ද උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ. කොච්චර අනර්ගද. යේසුස් වහන්සේ ආලෝකයේ සාම තවත් අපි අතර හැංගිලා තියෙන්න බෑ. අපේ ඔක්කොම තියෙන්නේ මේ පිටර නෙවෙයි ඇතුළේනේ. නමුත් ඒව තවදුරටත් හැංගිලා තියෙන්න බෑයි. යේසුස් වහන්සේ අපේ තුල ඉන්න නිසා. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්තේ ඊසාය පොතේ 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මෙහෙම කියනවා. කොහොමද? නැගිට බැබලියන්න මත් මේ සාධන ඔබේ ආලෝකයේ පැමුණේ. ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා වී. හලෙලුයා. මොකක්ද ඒ කතාව? දෙවියන් වහන්සේට කොහේට වැරදුනාද මේක ලියද්දි? අපි පෞකාරයන් බව නොදැන, අපි වංචාකාරයන් බව නොදැනද මේව ලිව්වේ? ඇයි? ආලෝකය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේගේ වචනේ කියනවා නැගිට බැබලියන්න නුඹට ආලෝකය ඇවිල්ලා. කියන මොකද? ස්වාමින් වහන්සේගේ තේජස නුඹ කෙරේ පැමිණියා. හලෙලුයා. ඒ කියන්නේ ඔබ දැන් ආලෝකය. ඔබ දැන් බැබලෙන්න. ලෝකෙ ඉදිරියේ ඔබ බැබලෙන්න මන් තියලා තියෙනවා. දෙවියන් වහන්සේට වැරදිලාද නෑ? යේසුස් වහන්සේ ඔබ තුලට මා තුලට ආව නිසා පෞකාර අපවිත්‍ර කිලුටු ඔබමම ආලෝකයක් බවට පත් වුණා. හලෙලුයා. බැබලෙන්නන් බවට පත් වුණා. හලෙලුයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. හලෙලුයා. සෙනෙහවන්තය එක පාස්ටර් කෙනෙක් මට කිව්වා එයාගේ ඇදිලිවත් එක්ක ඇවිල්ලා කිව්වලු පාස්ටර් පහුගිය දවස්වල මම හිතේ තත්ත්වය මට පාස්ටර් කියාගන්න බෑ. පාස්ටර් ඒ දවස්වල වැරදිලා හරි කවුරු හරි ඇවිල්ලා මට පොඩි තට්ටුවක් දැම්මනම් මොකුත් ඕනේ තට්ටුවක් දැම්මනම් මාව නිකන් බෝම්බයක් වගේ පුපුරන්න කිව්ව සූදානම් වෙලා තිබුණා. දේව කරුණාවෙන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් මම ඒ තත්ත්වෙට වැටුන්නේ නැතුව බේරුණා. සෙනෙහවන්තේ හිතලා බලන්න. අපි කියන අය අන්ධකාරයටද වැඩිපුර කැමති ආලෝකයටද? සැබෑ ලෙස බැලුවොත් මිනිස්සයා කියන අය නිතරම කැමති අන්ධකාරයට. එවැනි ස්වභාවයක් තමයි අපි තුල තියෙන්නේ. ඒක නිසා සෙනෙහවන්තය
කොයි වෙලාවෙ පුපුරයිද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. ඔබත් එහෙමයි මමත් එහෙමයි. මේක තමයි දේව වචනේ කතා කරන මිනිස්සුගේ සැබෑ ස්වභාවය. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ. හැබැයි පුපුරන්නේ නැතුව තියෙන නම් හේතුව මොකක්ද? ඔබ මා තුළ ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් අපිව පාලනය කරන්න බෑ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේට මහිමය වේවා. ආමේන්. අන්ධකාරයෙන් ආලෝකයට ආවන දේවචන යේසුස් වහන්සේ ලෙස පිළිගත්තා වගේම උන්වහන්සේ ආලෝකය කියලා පිළිගත්තා වගේම තවදුරටත් අපි තුල පාපේ නැහැ. දැන් අපි තුල ඔක්කොම විවෘතයි. අපි හංගගෙන නැහැ මොකොත් ඔක්කොම ප්‍රසිද්ධිය අපි දැන් අපි ගෙවුණු අතීතයේ ඔක්කොම හැංගිච්චා. ඒව කියන්න බෑ. ඒව කියන්න ඕනේ නැහැ. හැබැයි අදින් පස්සේ අපි ගාව මොකුත් නැහැ. ඕනම දෙයක් විවෘතයි. ඕනම දෙයක් ආලෝකමයි. අපි දැන් යේසුස් වහන්සේගේ සෙනඟ හලෙලූයා. හලෙලූයා. ඒක විතරක් මදි. එහෙමනම් ඔබ ජීවත් වෙන්න ඕන ප්‍රීතියේ නාමයෙන් දෙවියන් වහන්සේට මහිමයත් පොළ සන්නාදයක් දෙමු. ඇයි වාස්තේම කියන්නේ? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුවක් තිබෙනවා. සෙනෙහවන්ත අපි දෙවියන් වහන්සේ නොදන්න කාලේ පාපය කරද්දී අඬ පාපය කරේ නෑ. පාපය කරලා ඇවිල්ලා සති ගානක් යනකම් hina වෙවි හිත කල්පනා කරනවා පාපේ වටිනාකම කොච්චර හොඳද. හැබැයි සෙනෙහවන්තය ඒ කියන්නේ ඔබ දැන් යේසුස් වහන්සේ පිළිගත්තම ඔබට අස්වල තෘෂ්ණාව නැහැ, මාංශ තෘෂ්ණාව නැහැ, අහංකාරකම නැහැ. එහෙමද? නෑ එහෙම නෑ. තියෙනවා. ඕක හිතපු ගමන් අහංකාරකම ඊට පස්සේ අස්වල තෘෂ්ණාව, මාංශ තෘෂ්ණාව ඇවිල්ලා සමහර ලාට පොඩ්ඩක් වැටලත් යනවා. හැබැයි මොකක්ද එන වෙනස? තාමත් එහෙම වැටෙනවද? වෙනසක් තියෙනවා. මේ වෙනස හොඳට තේරුම් ගන්න. ඒ වෙනස තමයි එදා පාපය කරද්දී හරිම ප්‍රීතිය. අද වැරදිලා වූ වැටලා පාපයක් සිද්ධ වුණොත් සෙනෙහවන්තය ඇතුළත රිදෙන්න යනවා, අඬන්න යනවා, තරහා ගන්න බැරි වෙන්න යනවා, ඇතුලේ පීඩාව වැඩි වෙන්න යනවා. ඇයි? දැන් පාපයට ප්‍රීතියක් නැහැ. එදා පාපය කලේ ප්‍රීතිය. දැන් වැරදිලා හරි පාපයට වැටුනොත් ඒ වෙලේ අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, වේදනාවටපත් වෙනවා. මොකද්ද වෙනස? අපේ 아무තු වෙනසක් නෙවෙයි. එදා නොහිටිය කෙනෙක් අද අපි තුල ඉන්නවා. හලෙලූයා. එදා නොහිටිය යේසුස් වහන්සේ අද අපි තුල ඉන්න නිසා පාපය අපි තුල ක්‍රියා කරනකොට අපි වේදනාවටපත් වෙන්න යනවා. කිසිම කෙනෙක්ට නොදැනුවත්වම 100% රාශිගතව කළා. සෙනෙහවන්ත ඇතුළාන්තයේ වේදනාව විඳින්න යනවා. ඇතුළාන්තයේ පීඩාව විඳින්න යනවා. ඇතුළාන්තයේ දුක් විඳින්න යනවා. ඒ තමයි අපි තුල ඉන්නා වූ යේසුස් වහන්සේගේ ක්‍රියාව. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තේ මිනිසෙක් ඉන්නවා. කවුද? අපි කියමු ගීතාවලිය 51:11-12. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ සුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදොස් ආත්මයකින් මාව දැරුව මැනව. හලෙලූයා. කවුද මේ කියන්නේ? ඔබ දන්නවා ගීතාවලියේ? දාවිද්. දාවිද් මේ කියන්නේ කොයි වෙලාවෙද? බෙත්සෙබා සමග වෛශ්‍යාකම නැමැති පාපයට වැටිලා ඉඳලා ඇවිල්ලා ඔහුගේ පසුතැවිලි වීම කියන ගීතිකාවයි තියෙන්නේ. මොකක්ද කියන්නේ? ඔහු ඇතුළාන්තයෙන් අඬනවා. ඔහු ඒ තරම් පීඩනයක් ලබලා, ඔහු ඒ තරම් කැඩිලා, පිටිලා, ඔහු හේසලපත් වෙලා අඬා වැළපෙනවා. ඇයි? ඔහු වැටුණු බව ඇත්ත. හැබැයි ඔහු ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ දැනගත්තා. ඒ පාපය තවදුරටත් ප්‍රීතියක් නෙවෙයි. ඔහුට ඒක වේදනාවක් වුණා. ඔහුට ඒක කරදරයක් වුණා. අපේ වාසගුණවල වදයක් වුණා. ඔහු අඬන්න ගත්තා, වැළපෙන්න බව ගත්තා. උන්වහන්සේ ඉදිරියේ කියන්න ගත්තා, ස්වාමිනේ මට සමා වෙන්න. මට සමා වෙන්න. ඉස්සර පාපේ කරද්දී එහෙම නෙවෙයි. හැබැයි දැන් වැරදිලා හරි පාපයට වැටුනොත් ඇඬීමයි, වැළපීමයි, දුකයි, පීඩාවයි පිරෙන්න යනවා. ඇයි ඒ ඔබ තුල මා තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ නිසායි. හලෙලූයා. හලෙලූයා. අපි දෙවියන් වහන්සේට මහිමයත් ප්‍රසන්නාදයක් දෙමු. සෙනෙහවන්තය ඔබ කැමති ඇත්තටම මේ හැම දෙයක්ම අහලා ආලෝකයේ ඉන්නද අන්ධකාරයේ ඉන්නද? හිතලා බලන්න. භාර්යාවට කවදාවත් කියන්න බැරි දේවල්. පුරුෂයාට කීයටවත් කියන්න බැරි දේවල්. දරුවන්ට නම් කොහොමවත් කියන්න බැරි දේවල්. දෙමව්පියන්ට නම් කවදාවත් කියන්න බැරි දේවල්. ඇදිලි වටේට අතර කොහොමදවත් බෙදා ගන්න බැරි දේවල්. පාස්ටර් නම් කොහොමවත් කියන්න බැරි දේවල්. ඇතුළාන්තයේ තවදුරටත් තියෙනවද? සෙනෙහවන්තය ඇතුළාන්තයේ සංගවගෙන තියෙනවද?
ඒ කියන්නේ මොකක්ද? ඔබ නොදැනුවත් වුණොත් ඔබ නපුරාගේ කොටස් ඔබ තුල තබාගෙන සිටිනවා. ඔබ තුල සගවගෙන තිබෙනවා. සෙනෙහවන්තය, ඒක ඊටාම භයංකරයි. ඒක ඊටාම භයංකරයි. හැබැයි මම ඔබට එකක් කියන්න යනවා. මේ කියන ස්වරූපේට ගමන් කරන එක ජීවත් වෙන එක ලෙහෙසිද? නෑ නෑ, අමාරුයි. හංගගෙන මොකෝත් නැතුව ආලෝකය තුල ඉන්න ලෙහෙසිද? අමාරුයි. ඇත්ත කතාව ඒකයි. හැබැයි ඊට වඩා ඇත්තක් තියෙනවා. මොකක්ද? එහෙම ජීවත් වෙන්න පටන් ගත්තොත් ඒක තමයි සැබෑ වූ ගැලවීම කියලා කියන්නේ. ආමේන්. හලෙලුයා. ඒ ඇලිච්ච දෙයින් අපි ගැලවෙන එක. වෙන මොකක්ද නේ ගැලවීම කියන්නේ? කවුරුවා මේ කොහෙන් විද්‍යාව ඇල්ල ඉඳලා ගලවනවද නේ? ගැලවීම කියන්නේ එකයි. ඒකට ඇලිලා තිබුණු එකෙන් අපි ගැලවෙනවා. හලෙලුයා. ඒක තමයි සැබෑ වූ ගැලවීම. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය, අපි අපේ ජීවිතේ අනර්ග කරුණාවක් ලැබු සෙනගක් ලෙස දෙවියන් වහන්සේට නිරන්තරයෙන් ගෞරව කළ යුතුයි. එක පාස්ටර් කෙනෙක් ඒ සභාවේ යා දේශනා කළ ඉවරලා කිව්වලු ඇදිලිවත්යන්ට, මම කැමතියි ඔයාලා කැමති නම් ඔයාලගේ ගෙවල් වල දවසක් ඇවිල්ලා නතර වෙලා ඊළඟ දවසේ යන්න කියලා මූණ බලලා තියෙනවා. ඇස් දෙක ලොකු වෙලා මූණ රතු වෙලා හොයලා බලුවා ඇයි මේ? ඊට පස්සේ එකෙක් කිරාගෙන ගිහුවා මිස්ටර් එක්වා පාස්ටර් එනවා කියලා කියන්නේ ඉතින් වැඩ වැඩිනේ පාස්ටර්. ගෙදර සුද්ධ කරන්න වෙනවා, ඊට පස්සේ කෑම ගැන බලන්න වෙනවා, ඊට පස්සේ පාස්ටර් නිදා ගන්න තරම් පිළිවෙල කරන්න වෙනවා, ඊට පස්සේ පාස්ටර් ඒක විතරක් නෙමෙයි අඩුම ගානේ අපේ ගේ අතරේ ළමයි භාර්යාව පුරුෂයෝ කතා කරන රටාව පවා වෙනස් කරන්න වෙනවා. පාස්ටර් ගොඩාක් දේවල් වෙනස් කරන්න වෙනවා. පුදුම කැපවීමක් කරන්න වෙනවා. සෙනෙහවන්තය, එතකොට මේ පාස්ටර් හොදේ තමයි පාස්ටර් ඇවිල්ලා එක දවසක් ඉන්නකොට ඔයාලට මේ තරම් කැපවීමක් කරන්න වෙනවනම් හැමදාමත් ඔබ තුල ඉන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබ මොනවද කරන කැපවීම? පාස්ටර් ඇවිල්ලා එක දවසක් ඉන්න යන විට මෙච්චර වේසනවනම් ඔබ තුල හැමදාම ඉන්න ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබ මොනවද කරන කැපවීම? සෙනෙහවන්තය, හිතලා බලන්න. තව දුරටත් අන්ධකාරයේ ඉන්නවද? ආලෝකයට එනවද? උන්වහන්සේ වචනයයි. උන්වහන්සේ ආලෝකයයි. වචනය තුලින් කතා කරන විට සැඟවුණු දේ තව දුරටත් අපිට තියෙන්න බෑ. අදින් ඉස්සෙල්ල ඔක්කොම සංගවල බලලන්න. අදින් පස්සේ ඔබ ගාව සැඟවිලා තියෙන්න බෑ. භාර්යාවන්ට, දරුවන්ට, දෙමව්පියන්ට, සහෝදරයන්ට, ඇදිලිවන්තයාට පාසලට සැඟවිච්ච දේවල් ඔක්කොම දෙවි. ඇයි? සැඟවෙනවා කියන එකේ අස්සේ රහසක් තියෙනවා. මොකද්ද? සැඟවිලා තියෙනවා කියන්නේම Taman සාගව ගන්න දේවල් තියෙනවා කියන එකයි. වැරදි දේවල් තියෙනවා කියන එකයි. දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේවල් තියෙන එකයි. කවදාවත් ඒව තියාගන්න එපා. අන්ධකාරයෙන් ආලෝකයට එන්න කියන එකේ තේරුම තමයි සෙනෙහවන්තය. ඔබ තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ දිහා බලලා ජීවත් වෙන්න පටන් ගන්න කියන එකයි. ආමේන්. හලෙලුයා. හලෙලුයා. ඔබේ ගෙදර පාස්ටර් ඇවිල්ලා දවසක් ඉන්නකොට ඔබ කැප වෙන්න, වෙහෙසෙන්න, වැය කරන්න යනවට වඩා ඔබ තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කැප වෙන්න, වෙහෙසෙන්න, වැය වෙන්න ඕන කියන සත්‍යතාවය අල්ලගන්න. හලෙලුයා. අපි අපේ දෙවියන් වහන්සේගේ පාමුල නැගී සිටිමු. අපේ වැවුම් කරුවානන්ට මුළු හදවතින් නැගෙන ගෞරවය දෙමු. සෙනෙහවන්තය, ඔබේ ජීවිතයේ ආලෝකය උදා කරගන්න සැබෑ ක්‍රිස්තියානිකාරයෙක් වෙන්න. බොරු ක්‍රිස්තියානිකාරයන් අතර ඉන්න එපා. බොරු මුලාවන් අතර ගමන් කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ ආසේ කෙලවරේ, මොහොතේ කෙලවරේ, පොළවේ කෙලවරේ විතරක් නෙමෙයි. උන්වහන්සේ ඔබ තුල, මා තුල ඉන්න උතරත් වහන්සේ ඔබේ දෑත් ඔසවලා සමිදානන්ට කියන්න, ස්වාමීනි මගේ වංචනික සිතට, මගේ බොරුකාර සිතට, මගේ පව්කාර සිතට සියල්ල සගවගෙන ස්වාමීනි කරන සියලු වැරදි වලට ඔබ අද මට කමා කරන්න. ස්වාමීනි අදින් පස්සේ ඔබ ඉදිරියේ කිසිවක් සගවන්නා වූ මිනිසයන් අතරේ මිනිසෙක් නොවන පිණිස සියල්ල විවෘතව, සියල්ල ඔබ ඉදිරියේ කියන්න පුළුවන් වන ජීවිතයක් ගත කරන්න මට උදව් කරන්න කියලා ඔබේ දෑත් ඔසවලා ඔබේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. හලෙලුයා. ගෞරව වේවා ස්වාමිනේ, මහිමය වේවා, මහිමය වේවා. ඔබේ ආදවත විවෘත කරන්න ඔබ කියන්න, ස්වාමිනේ මම දන්නේ අනිත් අය ගැන, මම දන්නේ පවුලේ ගැන, මන්ද සුදලිය වෙන්නේ
උන්වහන්සේගේ වචනේ කියනවා නුඹේ කුරුසය රැගෙන නුඹ මහානු වෙන්න ඕන. ඔබට ඔබේ භාර්යාව ගලවන්න බෑ. ඔබට ඔබේ දරුවන් ගලවන්න බෑ. ඔබට ඔබේ පුරුෂයා දෙමව්පියන් ගලවන්න බෑ. ඔබ ගැන විතරයි ඔබට වගකීමක් තිබෙන්නේ. ඒ නිසා සනේවන්ත ඔබ කියන්නේ ස්වාමිනේ මට කමා කරන්න මේ දක්වා මගේ අතුලාන්තයේ සැකවිච්ච දේවල් ගොඩක් තිබෙනවා. පිළිකුල් කරන දේවල් තිබෙනවා. මම ඒවා තියෙන නිසා ඔබ මගේ ජීවිතය ආලෝකය වෙනකොට බයව හිටියා. ස්වාමීන් තවදුරටත් මට බය වෙන්න බෑ. දැන් ආලෝකය ඇවිල්ලා තියෙන්නේ. මම ආලෝකය පිළිගන්න යනවා. ආලෝකය මට ඕන. ආලෝකය මාව ජයග්‍රහණයට ගෙන යන්න යනවා. ඒක ලෝකයේ ආලෝකය වෙන්න යනවා. ඔබ කිව්වා එවිට නුඹ ලෝකයේ ආලෝකය වෙන්න යනවා කියලා. ස්වාමීන් ඔබ මට බලය දුන්නා. මට ආලෝකය වෙන්න ඕන. ආශිර්වාදය වෙන්න ඕන. අනුග්‍රහය වෙන්න ඕන කියලා. ඔබ ඔබේ දැක්කස් වල සමිඳුන්ට කියන්න. හalleluya. ගෞරව වේවා ස්වාමිනේ. මහිමය වේවා පියාණනි. හalleluya. හalleluya. ඔබ නමස්කාරය නතර කරන්න එපා. සැබෑ ගැලවීම ඔබ ඉල්ලන්න ඔබ දැක්ක සෝලා. ස්වාමිනේ පාව දකින්න අනේ පියාණනේ මගේ පාපයට කමා කරන්න අනේ ජේසුනේ මට අනුකම්පා කරන්න ස්වාමිනේ මම අන්ධකාරයේ ජීවත් වුණා ස්වාමිනේ අන්ධකාරයේ ජීවත් වුණා මම කවද වෙනකම් එහෙම ජීවත් වෙන්නද ස්වාමිනේ ඒ විතරක් වෙන්න යනවා ඒ වෙලියට වෙන්න යනවා ඒව සැක වෙන්න යන්නේ නෑ මට කමා කරන්න අනේ පියාණනේ මම පාපය කරන කල ඒව සැක විලා තිබුණත් ඒ වෙලිතර උණු කල මම කොහමද මගේ භාර්යාවගේ මගේ පුරුෂයාගේ මගේ දරුවන්ගේ මගේ දෙමව්පියන්ගේ මුණ බලන්නේ මට කමා කරන්න ස්වාමිනේ හalleluya ප්‍රශංසා වේවා ස්වාමිනේ ගෞරව වේවා ස්වාමිනේ හalleluya හalleluya ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා පියාණනේ ප්‍රශංසා වේවා හalleluya සුදී මගේ ස්වාමිනේ සුදී ජීවමාන දෙවිඳුනි හalleluya අතිශය බලවත් වූ මෞකාර පියාණනේ අපිට කමා කළ මැනව අපි අන්ධකාරයේ හිටියා තවදුරටත් අපිට අන්ධකාරයේ ඉන්න බෑ අපිට ආලෝකය ඕන ස්වාමිනේ ආලෝකය තුල අපව ගෙන ගිය මැනව ස්වාමී අපි තුල දින සියලු අපවිත්‍ර කිරුළු සැඟවුණු දේවල් ඔබ පහ කළ ගෞරවය ඇති කරගත මැනව මෙන්න සමිදානනි අපි ඔබ ඉදිරියට වෙනවා ඔබගේ ආත්මය මුල්සනක වැසු නිසා ස්තුතියි කියනවා සියලු ගෞරවයත් මහිමයත් ඔබට දෙනවා ඔබගේම දාසල සරුකම්පාවෙන් ආශිර්වාද කරනවා ඔබේම පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ප්‍රීතියෙන් යුතුව දැත් දොසෝලා ඔබට ගෞරව කළා හැරී යන කල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුල් වෙන භූමි නිවෙස් වේවා ස්වාමී අපි එක්කෙනෙක් කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පහළට හමු වෙන ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එක්කෙනෙක් කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කළ ගන්නවා ඔබ නියම කළ නිසා ස්තුතියි ඒ ආශිර්වාදය අපි දැනටමත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාවද නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මාර්ග පෙන්වීම සාරුග්‍රහයද ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා ආමේන් 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 ජෙස්පීටයි
දෙවියන් වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කරනසේක.